අයිබෝන් සුබදෑසනක් වාසනාවන්ත දෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අද අභිමානවත් 74 වෙනි ජාතික නිදහස් දිනය. සමහර වෙලාවට කෙනෙකු ඔය අභිමානවත් කියන වචනයට තරම් කැමති නොවෙන්නත් පුළුවන්. නිදහස කියන අකුරු හතර ඇතුලේ තියෙන සැබෑ අර්ථය සමාජය තුළ භුක්ති විඳින්න අපිට අවස්ථාවක් නැහැ කියලා කියන්නත් පුළුවන්. අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගිලා හිටපු අපිට 48 පෙබරවාරි 4 වෙනිදා නිදහසක් ලැබෙනවා. ඩොමිනියන් නිදහසක් 78 ජනරාජ්‍ය ව්‍යවස්ථාවත් එක්ක එය පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වෙනවයි කියන අර්ථකථනයක් තියෙනවා. එතනින් මෙපිට ආර්ථික නිදහස, දේශපාලන නිදහස, සමාජීය නිදහස, ආගමික නිදහස මේ සියලු නිදහස් මේ සමාජය තුළ ඇත්තටම භුක්ති විඳින්න තියෙනවද කියන කාරණය පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. සමහර වෙලාවට ඔබට ඒ පිළිබඳව ඔබේ කෝණය ඇතුලේ අර්ථකථනයක් ඇති. අපි එතන නවතින්නේ නැතුව අපි මේ වෙලාවේ නිදහස පිළිබඳව වන භාවිතාව සහ අනෙක් පැත්තෙන් නිදහස වන අර්ථකථනය ඒ සියල්ල මත පදනම්ම අපේ ඉදිරි ඉලක්කගත වීම ගැන කතා කරමු. ඒ වෙනුවෙන් සුදුසුම කෙනෙකුට අද බොහෝම ගෞරවයෙන් පාදාභිවන්දනීයව ඇරයුම් කළා 7 වෙනි පැයට අභිමානවත් ජාතික නිදහස 74 වෙනි නිදහස සමරන්න නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ කටයුතු සූදානම් වෙද්දී මේ නිදහසේ සැබෑ අර්ථය හොයාගෙන යන්න දේශීය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති දුරන්තර පූජ්‍යපාදැල්ලේ ගුණවංශ අපේ නායක හාමුදුරුවන්ට ආරාධනා කළා. පාදාභිවන්දනීය අවසර පාත්‍රා කරන අපේ හාමුදුරුවනේ ප්‍රශ්න කරන්න. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගැඹුරු දේශපාලන කියවීමක් තියෙනවා. සමාජ හැසිරීම පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඔබ වහන්සේට අතීත භාවිතාව පිළිබඳව වන හැදෑරීමත් එක්ක අනාගතයේ යම් ආකාරයක කියවීමක් වර්තමානයේ හැසිරීම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබ වහන්සේට තියෙනවා. මම කැමති නිදහස කියන තැනින් පටන් ගන්න 48ටම යන්න ඔබ වහන්සේත් එක්ක. අපේ හාමුදුරුවෝ ඇත්තටම අපිට 48 හම්බුනේ අපි ප්‍රාර්ථනා කරපු සහ රටට ගැළපෙන නිදහසක්ද හාමුදුරුවනේ? මේක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කරලා කඩදාසියක් දුන්න එක විතරයි. මේ නිදහස. අපි තවමත් නිදහස සොයාගෙන යන තැනක ඉන්නේ අපි. නිදහස් වෙලා නැහැ තාම. මේක හරියට සිංහල භාෂාවේ ගමේ ගොඩේ මට්ටමින් කිව්වොත් කොටුවක් තුල බැඳ සිටපු හරකෙකුගේ කඹය ලියා දැමීමක් පමණයි. එයා දන්නේ සීමාව විතරයි. රටත් එහෙම තමයි. විශේෂයෙන්ම අපේ රටට නිදහස ලැබෙන කොටත් කිව්වේ ලේ බිඳු කුදු නොසෙල්වා ලබා ගත්ත එක පච්ච කතාවක්. අපේ කී දහක් මියදුනාද කැප්පිටිපොළ පුරන් අප්පොළ ගොංගාලෙකුඩ බණ්ඩල කුඩාපොළ හාමුදුරුවන්ලා ඒ සටන් සිහිපත් නොකර ලේ බිඳු කුදු නොසෙල්වා ලබාගත් නිදහසක් කියලා කියනකොට මියගිය අපේ විරුවන් ජීවත්ව ඉන්න පරම්පරාවල් වලට මොනව හිතෙනවද? ඉතින් ඒ නිසා අදත් ඒ තත්ත්වය යන්නේ. ඒ නිසා මේ රටේ ඉතා ඉක්මනින් අපි විසින් කළ යුතු දෙයක් තමයි දේශපාලනඥයන්ට බාර දෙන්නේ නැතුව උන්ට බාර දුන්නොත් මේක ඉවරයි. ඒ නිසා මහා මානසික විප්ලවයක්, චින්තන විප්ලවයක් රට ඇතුලේ කරලා මේ රට ඔබේ කියන අදහස ඊළඟ පරපුරට හරි දීලා උතුම් රටක් නිර්මාණය කිරීමට අපි අප විය යුතුයි. අපේ හාමුදුරනේ 48 පෙබරවාරි 4 වෙනිදා නිදහස හම්බෙනකොට එක් පැත්තකින් මේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් ජාතික ව්‍යාපාර බිහි වෙනවනේ. ඒ වගේම ප්‍රතිසංස්කරණය සඳහා වූ ව්‍යාපාරات බිහි වෙනවා අපේ හාමුදුරනේ. ඒ වගේම තමයි විප්ලවීයව මේක අපේ උරුමයක්, මේක අපේ රට, ඒ අපේ උරුමයේ අපේ රට ඇතුලේ අපිට පූර්ණ නිදහසක් තියෙන්න ඕන කියලා අර සටන් කරපු පිරිසකුත් හිටියා. ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු පිරිසකුත් හිටියා. මේ කණ්ඩායම් දෙක ඇතුලේ බ්‍රිතාන්‍යයන් 48 අපිට නිදහස දීලා යන්නේ නිදහස කියන ලියුම අතට දෙන්නේ නිදහස ඇත්තටම අවශ්‍යයි කියලා සහ නිදහස එපිට මෙපිට රට මෙන්න මේ තැනට අරගෙන යනවා කියලා දැක්මක් තිබු පිරිසකටද? එහෙම නැත්නම් ඇත්තටම බ්‍රිතාන්‍යයන් එක්ක
එක ටේබල් එකේ වාඩි වෙලා හිටපු අයටද? ඔබ වහන්සේ ඒක කොහොමද හඳුනගන්නේ? දැන් මෙතනදී වමේ ව්‍යාපාරයේ අපි ගත්තොත් ඩොක්ටර් එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, එන්.එම්. පෙරමාත්මල, සූරියමල් ව්‍යාපාරේ මේ ආදීපක පැත්තකින් අරන් ගියා. නමුත් අපිට මෙතනදී දේශපාලන මගකුත් වැටුණා. නමුත් අපිට ඒ මාක්ස්වාදී ගෙනාවෙත් එංගලන්තෙන්. එතනයි ප්‍රශ්නේ. කියන්නේ එංගලන්තේ ඉගෙනගෙන ආපු අය වෙනතයි වලින් මාක්ස්වාදී අරගෙන. මාක්ස්වාදී ආවේ ලංකාවට එංගලන්තෙන්. ඉතින් ඒ නිසා මේ අපිට කාගේවත් මට්ටමක් නෙවෙයි අපිට ඊටාම හොඳ දර්ශනයක් දීපු අපේ ජාතික නායකයා වියුත්තේ අනගාരിക ධර්මපාලතුමා. එතුමාට ගැහුවා මේ හැමෝම. අපිට ගහනවා වගේ මේ දවස්වල. එතුමාට යනකම්ම ගැහුවා. මම හිතන්නේ අනගාരിക ධර්මපාලතුමා තමයි අපේ ජාතියේ පියා විය යුත්තේ. ජාතියේ නායකයා විය යුතු අනගාരിക ධර්මපාලතුමා. එතුමාට ඒ සැලකිල්ල දැක්ුවේ නැහැ. එතුමා බොහෝ දුක් විඳ ජාතික නායකයෙක්. එතුමාගේ අගේ තේරුම් ගත්තේ අන්තිමට ඉන්දියාව පමණයි. තාමත් දඹදිව වඳින්න ගියපුවාම එතුමාට ගරු කරන හැටි අපි දකිනවා. අපි දකිනවා හැමෝම දකිනවා. හැබැයි එතුමා මියදුනාට පසුව ලංකාවේ වැඩිම රූප කියන්නේ ප්‍රතිමා නිර්මාණය කළා තියෙන එතුමාගේ හැම නගරකම. මරුණාට පස්සේ සලකන රටක්. ඉතින් ඒ නිසා මිනිසුන්ට මීට වඩා මම ඒක එක්කුවේ මානසික විප්ලවයක්, චින්තන විප්ලවයක් කරලා දැන්වත් මේ රට හදාගන්න තරුණ පරපුර ඉස්සරහට එන්න කියලා මම දීකට මේ දවස්වල කියන්නේ මේක. එන්න ඉස්සරහට අපි මැරෙන්නේ ඉස්සෙල්ලා එන්න. අපේ කාර්යභාරයත් එක්ක එකතු වෙලා මේ රට බාර ගන්න කියන එක. අපි හඳුරන්නේ මේ නිදහස දැන් අද 74 වෙනි නිදහස් සමරනකොට බ්‍රිතාන්‍ය එක්තැනකදී සමාජ මාධ්‍යයේ තියෙනවා බ්‍රිතාන්‍යයන් නිදහස් වෙලා අවුරුදු 74ක් අපි නිදහස් වෙලා අවුරුදු 74ක් කියලා. ඔබ වහන්සේ මොකක්ද හිතන්නේ? අපිට මේ නිදහස අර්ථවත් වීමට ආර්ථික නිදහසක් ලැබුණේ නැහැ. තවමත් ඒක මේ දවස්වලත් පේනවා අපිට. ඇත්තටම මේ රට ගොඩනගන්න හිටපු වැදගත් උත්තරීතර පක්ෂ දෙක අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙක ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. මේ පක්ෂ දෙකක් කැඩුවා දේශපාලනඥයෝ. ඒ මිනිස්සු කරපු දෙයක්වත් නැහැ. මුළු ජාතියම අසරණ කළා මේ අවුරුදු 74ට. ඒ නිසා තමයි මම කියන්නේ තරුණ පරපුර දේශපාලන ව්‍යාපාරවලින් මිදිලා ජාතික චින්තනයක් ඇතුව නැගිටින්න. අපේ මුතුන් මිත්තෝ මේ ගහකොළට ආදරය කළා. මේ මහ පොළොවට ආදරය කළා. සතා සිව්පාවට ආදරය කළා. අපට උතුම් බුද්ධියේ විකාශය ඥානය අපට ලැබලා දුන්න මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ නිසා අපිට තවමත් මේක හදාගන්න පුළුවන් අප කැප වුණොත්. නමුත් කලකිරෙනවා බොහෝ අපේ පිරිස් කලකිරලා ඉන්නේ. ඒ නිසා මම කියන්නේ කලකිරෙන්න එපා. මේක ගමු අතට. මේක අරන් අපි හදමු කියන තැන. සමහරවිට අපේ හැමෝටම 48 නිදහස් දෙනකොටත් කණ්ඩායමක් කියන්නේ නැති උහුම. අපි ගමු අරගෙන හදමු කියලා. වාසිය හිතන්නේ එහෙම අපි ගමු අරගෙන හදමු කියලා හිතපු අයට කොතනද වැරදිලා තියෙන්නේ? අවුරුදු 74ක ගමන් මග ඇතුලේ දේශපාලන භාවිතාවද දේශපාලන භාවිතාව විතරකද යම් තැනකදී අපිට අද වෙනකොට දෙයක් අහිමි වෙලා තියෙනවා නම් ඒකට වග කියන්න ඕන. පුරවැසියන් වග කියන්න ඕනේ නැද්ද? මොකක්ද උනේ කියලා අපි කතා කරමු. අපි හැමෝටම පුරවැසියෝ තාමත් නිදහස් කළා නැහැ. පාලකයෝ නිතරම හිතන්නේ අටත් වැසියෝ කියලා. ඒක වෙනස් වෙලා නැහැ. සමහරට රට අමතන කොටත් ඒ වචනේ පාවිච්චි වෙන මම දැකලා තියෙනවා. අපි යටත් වැසියෝ නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම දැන් ඉන්දියානු නිදහස් සටන අපි සමගාමීව නිදහස් ලැබපු රටක් ඉන්දියාව. ඉන්දියාව විශාල අඩිතාලමක් දාගත්තා. ඒ දාගත්ත විතරක් නෙවෙයි අදත් ඔබ අප දකින්න නිතර රංගන ශිල්පිනියක් ශිල්පියෙක් වුණත් වේදිකාවකට නගිනකොට මහ පොළොවේ ඉඹලා තමයි යන්නේ. මම මේ පහුගියද පොඩි වැඩ වගයක් සඳහා ඉන්දියාවේ තොරතුරු විමසමින් ඉන්නකොට ඉන්න ජනප්‍රියම ගායිකාව ලතා මංගেশකර්ගේ ගීතයක් යනවා හමුදාව ගැන. මුළු
ඕඩියන්ස් එකම නැගිටලා ඉන්නේ. අඬනවා. හැමෝම අඬනවා. අපේ රටේ මේ යුද්ධෙත් එක්ක හිටපු කෙනෙක් මම ආරම්භයේ ඉඳලා. අද ඔවුන්ට වෙලා තියෙන දේවල් දන්නේ මම ඒව කියන්න කැමති නැහැ. ඒ නිසා රටේ ජනතාවට රටේ අයිතිකරුවන් හැටියට සිටීම සඳහා පදනම දාන්න ඕන. මොකක්ද ඒකට තියෙන බාධා ඔබ වහන්සේ හඳුනගන්න? මේ පක්ෂ දේශපාලන මිනිස්සුන්ට දර්ශනයක් නැහැ. විෂන් එකක් නැහැ. මේ తాවකාලික වැඩපිළිවෙලක් කරන් යන්නේ හැමෝම. අනිත් එක ඒ ඇත්තන්ට එහෙම විශේෂ දර්ශනයක් තියෙනවා අපි මේ තත්ත්වෙ ඉන්නෙත් නැහැ. ඒ නිසා ජනතාවත් පසකට වෙනවා හරියට. ජනතා පරමාධිපත්‍ය බලය දීලා අත් දෙක පීදාගෙන පසකට වෙනවා. මේක අතාරින්න ඕන. මේ පසකට වෙලා ඉඳගෙන බැන බැන ඉන්නවා. අපි අවුරුදු 74ම බැන්න විතර අන්තිමට. දැන් අපි අන්තර වහන්සේට හිතන විදිහට ඇත්තටම දැන් 1974 වෙනි නිදහස අපි සමරන වෙලාවේ අපිට ආර්ථික නිදහස තියනවාද කියලා ඇහුවොත් එimhe කෙනෙක් කියන්න පුළුවන් නැහැ කියලා. දේශපාලනික නිදහස ඇහුවොත් නැහැ කියන්න පුළුවන්. සමාජීය නිදහස, ආගමික නිදහස මේ අර්ථකථනයන් එක්ක ඔබ වහන්සේ අපේක්ෂා කරන්නේ දැන් අවුරුදු 74ක් මෙතන ආවට පස්සේ අපිට අහිමි වෙලා තියෙන නිදහස කොයි සීමාව ඇතුළේද තියෙන්නේ? අපි ඒක දිනා ගන්න මොනවද කරන්න ඕන එහෙමනම්? විශේෂයෙන්ම ආර්ථික නිදහස ලබා ගන්න මුල් විය යුතු තිබුණේ අපිට අපි බෙදා හදාගෙන කාපු ජාතිය. අපි ගම්වල ඉපදුණු මිනිස්සු. ඒ සංස්කෘතියක් තිබුණා අපිට උතුම්. ඒ උතුම් සංස්කෘතිය තුළ මේ ගෙදරක පුංචි දෙයක් වුණත් හැදුවොත් රසවත් අල්ලපු ගෙදරට දෙන සිරිතක් තිබුණා. බෙදා හදාගෙන කෑවා. රණ්ඩු දබර තිබුණේ නැහැ. බදාගෙන කාපු ජාතියක් නෙවෙයි. බොහොම බුදුදහමත් එක්ක පෝෂණය වුණු නිසා අපේ ජාතිය හැදුයාවක් තිබුණු පිරිසක් බවට පත් වෙලා හිටියා. ඒක දිගින් දිගට දැන් අද වෙනකොට තත්ත්වෙ පේනවා ඇති. ඒ නිසා මම හිතනවා මෙතන මම යලිත් කියන්නෙම දැන් මේ තරුණ පිරිස කරුණා කළා දැන් චෝදනා తీරනේ බොහොම රටේ යනවා මේ කලකිරිලා කියලා. නෑ. මේක බාරගත යුතුයි. මේක හැදිය යුතුයි. දැන්වත් අපි. ඒටි අපි අමුතු සමහරලාට දැන් අපි දන්නවනේ අද රටේ නිදහස අපිට දෙනකොට නිදහස ලබා දීම පිළිබඳව අර්ථකථන දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්දිය නිදහස් සටන වේගවත් වීම එක්තැනකදී හේතුවක් වෙනවා ලංකාවට නිදහස ලබා දෙන්න. අනිත් පැත්තෙන් කලාපීය වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණු සමාජවාදී සෝවියට් සමාජවාදී කඳවුර ඇතුළු සමාජවාදයේ ව්‍යාප්ත වීමත් එක්ක එංගලන්තෙට ගිහපු අර මැද පෙළ පන්තිය ඒ අධ්‍යාපන හදාarලා ඒ සමාජවාදී කඳවුරේ තිබුණු හරයන් එක්ක ලංකාවට ආපුවාම මේ කලාපයේ ඇතුළේ යම් ආකාරයක සමාජවාදී කඳවුරක් බිහි වෙනවා නම් ඒකට මූලික පදනම ලැබෙන්නේ ලංකාව කියන පදනම මත ඉඳගෙන බ්‍රිතාන්‍යය නිදහස් ලබා දුන්නයි කියන කාරණේ කියනවනේ. හැබැයි එතකොට අපි හඳුනන නිදහස දෙනකොටත් ওই තරුණයින් හිටියේ. ඒ මොකෝ ඉතින් එතරම් අපි හඳුනන්නේ මෙතන සිද්ධ වුණා මෙතන පන්ති ප්‍රශ්නයක් තිබ්බනේ. නිදහස ලබාගෙන ඒ ගනුදෙනු සිද්ධ කළේ එක්තරා පන්තියක මිනිස්සු. ඒ පන්තියේ හිටියෙත් අපි ඔය යෝජනා කරන තරුණ පිරිසනේ අපි හඳුනන්නේ. අද වයසට ගිහලා හිටියද? එහෙමම කියන්න බෑ. මේක රදල මට්ටමක් තිබුණේ රට ඇතුලේ. රදල පන්තියක්. ඒක බින්දින්න හුඟක් දුරට මහන්සි වුණු පිරිසක් ඉන්නවා. ඇත්තටම සමාජවාදී ව්‍යාපාරයෙන් වුණත් වෙල මානසික ව්‍යාපාරයෙන් වුණත් ඒක හරියට සිදු වුණේ නෑ. මම ඒක නිදර්ශනයක් කියන්නම්. දැන් 56 සටනට 48 ඇවිල්ලා 56 මහා නැගිටීමක් වුණා රට ඇතුලේ. මහා සංස්කෘතික විප්ලවයක් සිද්ධ කළා. එතනදී මතුවුණු ප්‍රධාන දේ තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න කියලා. ඒ ඉල්ලීම ඉතාම සාධාරණ ඉල්ලීමක්. ඒක ජාතිවාදී ඉල්ලීමක් නෙවෙයි. නමුත් වමේ ව්‍යාපාරයෙන් කිව්වා මේක වැරදි කියලා. නමුත් අපේ දේශප්‍රේමී භාෂාප්‍රේමී පිරිස කිව්වේ මෙන්න ඉංග්‍රීසියෙන් දැන් ගියා සිංහලේ ආපහු එතන තියන්න කියලා. එහෙම නැත්නම් කිසිම දවසකට තුන් හිතකවත් දෙමළ ජාතියට විරුද්ධව කරපු වැඩක් නෙවෙයි. නමුත් ඒක මතවාදීව දෙමළ අයට විරුද්ධ දෙයක් හැටියට සැලකුවා. අදත් ඒකටම තියෙනවා. අන්න එතනත් අපේ හාමුදුරනේ මේ මතවාදය නිර්මාණය කරන්නේ වැඩිහිටි පිරිසට වඩා ආවේගශීලී තරුණ පිරිසක්. දැන් අපේ හාමුදුරනේ එතනින් මෙපිට ඇවිල්ලා එල්ඩීටී ත්‍රස්තවාදය කියන ඒ කණ්ඩායම බිහි වෙන්නේ තොල අපි කියන්නේ අත්දැකීම් තියෙන වයසට ගිය පිරිසක් එක්ක නෙවෙයි. ජවයේ තියෙන සමහරලාට ආවේගශීලී අදහස් තියෙන තරුණ පිරිසක් තමයි ආයුධ අතර අරගෙන මේ සෙල්ලම කළේ.
ඔව් මෙහෙමයි. දැන් තරුණ පිරිස හැටියට අපි ගත්තොත් LTT සංවිධානයට පෙන්වෙන වෙන පැත්තක්. මෙතන පිටිපස්සේ ඉන්නෙම බටහිර අධිරාජ්‍යවාදී අදත්. දැනුත් මේ රට ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. අදත් ක්‍රියාත්මක වෙනවා. එදා අපේ රට ආක්‍රමණය කළා, අද අපේ ජාතික සම්පත් ආක්‍රමණයක නිරත වෙන්නේ. අපිට පමණක් නෙවෙයි අනිකුත් සාමාන්‍ය අපි වගේ රටවල් වලට. දැන් අපේ රටේ මේ වෙනකොට උනත් අපි ලොකු අරගලයක අපි කියන්නක නම් බෑනේ මම නිරත වෙන්නේ කිව්වොත් හරි. දැන් අපි පහුගිය රජය යටතේ MCC ගිවිසුම, එක්ටා ගිවිසුම, සෝප ගිවිසුම යටතේ අපේ ඉඩම් අක්කර ලක්ෂ ගාණක් දෙන්න ගියා. ඒ වගේ දේවල් වලට අපි විරුද්ධව හිටියා. මේ ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා බලය ගත්තා. දැන් ආයෙම අපි සටන් කරනවා ඉඳගෙන තෙල් ටැංකි ටික විකුණන්න එපා, LNG එක දෙන්න එපා, ඉඩම් අක්කර 12000ක් දෙන්න එපා, මේ ටික දෙන්න එපා කියලා දැන් මං අධිකරණයටත් ගිහිලා ඉන්නවා. ඉතින් මේකනේ දසුන් උනේ. මේකනේ උනේ. දැන් ජනතාව අසරණ කරානේ හැම වෙලාවෙම. ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැට්ටුවනේ හැම රජයක්ම. ඒ අපේක්ෂා බංගත්වයට වැට්ටුවනේ. ඒකත් එක්ක ආපු කලකිරීමක් නෙමෙයි තියෙන්නේ. තරුණයෙන් නැගිට්ටයි කුවට ඔය අපි කියනවා 71 කැරැල්ල රොම ඒව එක්තරා ආකාරයක නැගිටීම. ඒක ජාතික ව්‍යාපාර නෙවෙයිනේ. ඔය දැන් සමහරලාට එතනින් මෙපිට අපේ හාමුදුරනේ නිදහස ලබා ගැනීමේදී සමහර වෙලාවට සමාජ කණ්ඩායම් දෙක ඇතුළේ වහන්සේ ඔය අර්ථ ගන්නවට සහ අපි හැදෑරීම ඇතුළේ හඳුනා ගන්න සමාජ කණ්ඩායම් දෙකට එදා තිබුණද නිදහස දෙනකොට වහන්සේ හිතන විදිහට නිවැරදි දැක්මක් අපි හිතමුකෝ මට ලයිසන් එකක් ගත්තාම මම යම් හැදෑරීමක් එක්කනේ පාරේ යන්නේ මට එතකොට මම දන්නවා නීතියක් ඉලක්කයක් ගමනාන්තයක් තියෙනවනේ අපේ හාමුදුරනේ ඕනම දෙයක එහෙම තියෙනවනේ මම උපාධියක් ගත්තත් මම ආචාර්ය උපාධියක් ගත්තත් මම කොතෙන්ද යන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මට ඉලක්කයක් තියෙනවා. නිදහස ගන්නකොට එහෙම ඉලක්කයක් තිබුණා කියලා වහන්සේ හිතනද අපේ රට මෙන්න මෙතෙන් අරයි යන්න ඕනේ. මේ ගෝලීය පිහිටීමත් එක්ක සමාජ හැසිරීමත් එක්ක සම්බන්ධතාවයක් අපි මෙන්න මෙතෙන්ද ගෙනියන්න ඕනේ කියලා වහන්සේ හිතන දාර්ථයක් තිබුණා. නිදහස වෙනුවෙන් සටන් කළායට නෙවෙයිනේ නිදහස දුන්නේ. එතනද ගැටලුව තියෙන්නේ. ඒක අර කළු টොප් හෙඩ් ක්ලාස් එකට ගියේ. ඒ කියන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණත් එක්ක නිදහස ඉල්ලපු අයට. ඔව්. කියන්නේ පාර්ලිමේන්තුවේ වෙලි බ්‍රිතාන්‍යයෙන් දුන්නේ එක්තරා පන්තියකටනේ. ඒ පන්ති ප්‍රශ්නේ අදත් තියෙනවනේ මේ නෑ කියන්න බෑනේ. අදත් තියෙනවනේ එක්තරා පිරිසක් පමණනේ මේක මේ ගෙනියන්නේ. නේ නිදර්ශනයක් කරලා එක්තරා පාසල් ප්‍රමාණයක ඉන්න කට්ටිය. දැන් කොළඹ ගත්තොත් විශේෂයෙන් කේම්බ්‍රිජ් ප්ලේස්, වෝට් ප්ලේස්, හෝටන් ප්ලේස් මේ එක්තරා පාරවල් ටිකකට සම්බන්ධ වෙච්ච පිරිස. මේකෙන් පිටපැන්නේ එක්කෙනයි දෙන්නයි. ඒකත් වැඩි කල රැඳෙන්න හම්බුනේ නැහැ. ඉතින් මේක දැන් නිහඬව මේ පන්තිය තාම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ පෞල්වාදී අපි කෙලින් කතා කරමු. හැමෝගෙම දරුවෝ ටික දැන් ඊළඟට ආයෙ ඇවිල්ලානේ. ආයෙ ගෙනත් දාලානේ. හැමෝම විරුද්ධ නැහැ. නමුත් ඒතර අපේ ඉතින් අර වපුරපු බීජම තමයි අර දරුවොත් අරන් යන්නේ. ඔවාසලා අපේක්ෂා කරන්නේ යම් තැනක නිදහස සීමා වෙලා තියෙනවා නම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් එක්ක යන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධනයක් එක්ක යනවා. දැන් අපි සමහරලාට ওই ගැටලු හඳුනා ගන්නවානේ. කණ්ඩායමක් අතර ගත්තයි කියලා කියනවා, තරුණයන් එන්න ඕනේ කියලා කියනවා, දේශීය සම්පත් සුරකින්න ඕනේ කියලා කියනවා. මේ සියල්ල එක්ක සමහර වෙලාවට ගොනු නොවෙන්න හේතුවක් තියෙන්න බෑ. ව්‍යවස්ථා සංශෝධනයක් ඕනේ. එහෙම නැත්නම් නව පෙරමුණක් නිර්මාණය වීමක්ද ඕනේ. මොකක්ද වෙන්න ඕනේ අපි හාමුදුරුවෝ? චින්තනාවක් දෙනවා කියලා මේ රජේ පොරොන්දු වුණානේ. කලින් රජයේ පොරොන්දු වුණ එකට අපි විරුද්ධ වුණා. ඒක රට 9කට කඩන්න හැදුවා. ඒවනේ විරුද්ධ වුණේ. දැන් මෙතන තියෙන්නේ මම කිව්වෙම මේ ජාත්‍යන්තරයේ විසින් බෙල්ල මිරිකගෙන හැම ආණ්ඩුවකම දාලා දක්කගෙන යනවා. ඒ දක්කගෙන ගිහලා මේක කරපන් කියනවා. එහෙම නැත්නම් ඔබ වහන්සේ සහ අපි අද සමරන ආකාරයෙන් නිදහසක් නැහැ නේද? මම තලකන්නේ. මේක හරියට දැන් අපේ දෙමව්පියෝ යුගයේ වෙනකොට ඒත් අර මං කිව්ව චින්තන විප්ලවය සිද්ධ වෙලා නැහනේ. හොඳ හරකෙක් දැක්කොත් රට හරකා. හොඳ මඤ්ඤොක් කාලයක් දැක්කොත් රට මඤ්ඤොක්කා. හොඳ බතලාලයක් දැක්කොත් රට බතල. හොඳ බල්ලෙක් දැක්කොත් ලස්සන රට බල්ලා. ඉතින් එහෙම නිගී මේක. දැන් ඊට පස්සේ තමයි ඔය ඒ අපේ දෙමව්පියන්ගේ પરම්පරාව වලින් පස්සේ වැඩිහිටියන්ගේ પરම්පරාවෙන් පස්සේ අපි තමයි පොඩ්ඩක් ඊළඟට ආවේ. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වුණේ මොකද්ද?
ඒක නැති වුණත් අපි ගැටෙනවා. දැන් අපි කල්පනා කරාම ඇත්තටම ආර්ථික වශයෙන් මම නම් කියන්නේ මේක මේ ප්‍රධානම තැන ආර්ථිකය. වන්න එතන තමයි අපි හඳුනන්නේ. දැන් සමහරවිට ඔබ වහන්සේ කියනවා නෑ මේ පිට රටවල් තාමත් අපිට නිදහස දීලා නැහැ අපේ බෙල්ල මිරිකන් ඉන්නේ කියලා. හැබැයි දැන් අපිට එතනින් ඒ අත අයින් කරගන්න බැරි අපි ආර්ථික වශයෙන් වන නිදහසක් නැති හින්දානේ ආර්ථික වශයෙන් නිදහසක් නොවී තියෙන්නේ. රට ඇතුලේ ඉන්නේ සමහරලාට අපේ හැමෝටම මේ ඉන්න ප්‍රජාව ආර්ථික නිදහස වෙනුවෙන් සමහරලාට තම ශ්‍රමය වගුරන් නැති හින්දා වෙන්න පුළුවන්. ඒක එතනකදී ඒකට පාලකයන්ට වගේ කියන එකේ සාධාරණත්වයක් තියෙනවද කියන කාරණේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. නිදහසේ මෙපිට පුරවැසි වගකීමත් අපි ඉටු කරලා තියෙනවද අපේ හැමෝටම ඒ සැබෑ දැන් අපි ඉපදෙනකොටම අපිට ඇහුණු වචන ටිකක් තියෙනවා. ඌන සංවර්ධිත රටක්. දියුණු වෙමින් පවතින රටක්. තුන්වෙනි ලෝකේ රටක්. අවුරුදු ආර්ථිකයක් සහිත රටක් කියන කාරණා. තාම අවුරුදු 74ක් කළා තාම ඌන සංවර්ධිතයි. තාම තුන්වෙනි ලෝකේ. හරි? තවම එහෙමනේ හඳුන්වන්නේ. ඉතින් ඒ හඳුන්වන නිසා මිනිස්සු මානසිකව වැටෙනවනේ තාම. දැන් ඔබ කැමතිද දැන් මම ඊයේත් කල්පනා කරා ඊයේත් මම මාධ්‍ය ඇතුළු කතා කරා. ඒකෝ දැන් අපේ වයස ගියා අපි මොකද්ද වෙන්නේ? අපි අවුරුදු 30ක් යුද්ධයකට ගියා. සුනාමියට ගියා. දැන් කොරෝනාවට ගිහිල්ලා. තව ටික දවසකින් මැරිලා යනවා. එච්චරයිනේ. හැබැයි අපි අම්තුරනේ දැන් වෙන රටවල් වලින් පස් අරන් ඇවිල්ලා ගොඩ කරපු අපේ රටෙන් ගස් අරන් ගිහලා හදපු සිංගප්පූරුව හොඳ ලෝකයේ ආර්ථික බලවතෙක්. ඔව්. අපේ රටෙන් ගස් අරන් ගිහලා. හැබැයි එතනදී සමහරලාට ඒ නායකයන්ට දැක්මක් තිබ්බනේ දසු. හැබැයි ඒ වගේම තමයි අපේ හාමුදුරනේ නායකයන්ට දැක්මක් තියෙනවා වගේම තමයි මේ භූමිය සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉලක්කයක් තිබුණා. සමහරලාට අනිත් පැත්තෙන් මැලේසියාවෙන් ওই යෝජනාව එනකොට මැලේසියාවෙන් කියනවා පිස්සු වැඩක් කරන්න යන්නේ කියලා. අපේ රටෙන් ගස් අරන් ගිහලා දානකොට වෙන රටවල් වලින් පස් අරන් ඇවිල්ලා දානකොට පිස්සු වැඩක් කරන්න. හැබැයි ඌ සඳහන් කරනවා ඒ වගේම තමයි ආයෝජකයෝ ගේනකොට සඳහන් කරනවා නෑ මම ආයෝජකයන්ට දෙනවා. හැබැයි ආයෝජකයෝ ඇවිල්ලා මේ රටේ හදයි ආර්ථිකය හදයි. හැබැයි සිංගප්පූරුව අරගෙන යන්න බෑ කියලා. එතන පරිවර්තනයක් තිබුණා. චින්තනමය පරිවර්තනයක් තිබුණා. අපිට එහෙම පරිවර්තනයක් තියෙනවද කියන කාරණාව සිංගප්පූරුව මුලින් කිව්වේ ලංකාවක් කරනවා කියලානේ. නමුත් දැන් අපි අපේ රටේ දේශපාලන මැතිවරණ සමය වෙනකොට මේ රට සිංගප්පූරුවක් කරනවා, මේ රට මැලේසියාවක් කරනවා, ලී ක්වාන් යූ කෙනෙක් අපි කියනවා, මහතිර් මොහමඩ් කෙනෙක් අපි කියනවා. එහෙමනේ කතා කරන්නේ. හරි? එතකොට ශ්‍රී ලංකාවක් කරනවා කියලා හඬක් ඇහුණද කොහෙන්වත්? අපි අතීතෙත් එක්ක. හැබැයි අපි හැමෝටම සිංගප්පූරුවත් කිව්වේ සිංගප්පූරුවක් කරනවා කියලා නෙවෙයි ශ්‍රී ලංකාවක් කරනවා. ඒක තමයි මම කිව්වේ. එතකොට ශ්‍රී ලංකාවක් කරනවා කියලා එක දේශපාලන පක්ෂයකවත් ඇහුණාද? නිකන් මේකට කිව්වද නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවක් විය යුතුයි අපේ අතීත ප්‍රෞಢ අතීතයත් එක්ක. අපිට ලී ක්වාන් යූ කෙනෙක් නෙවෙයි මේ බරගත්ත මිනිහව නායකයෙක් විය යුතුයි. ලෝකේ කතා වෙන නායකයෙක් විය යුතුයි. නැත්නම් මට නම කියන්න බෑ කාගේවත්. ඔහු ලෝකේ කතා වෙන මිනිස්සු දැන් මේ පාර වුණත් බාර දුන්නා මේ තියෙන ප්‍රශ්න අරගල ගැටලුත් එක්ක තමයි නායකයෝ බිහි වෙන්නේ. ඇයි අපි දුටු ගැමුණු ගැන කතා කරන්නේ? ඇයි අපි විජයබාහු ගැන කතා කරන්නේ? අපි ධාතු සේනල ගැන කතා කරන්නේ මොකෝ? ඊට පස්සේ කපුටු ගැන අපි කතා වෙනවද? අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අලෙත් හත්වෙනි පැයත් සමගින් දේශීය සුරක්ෂීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති දුරන්දර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ අපේ නායක හම්දුරත් එක්ක අපි හත්වෙනි පැයේ ඉන්නේ. 48 නිදහස ලබා ගත්තට පස්සේ අවුරුදු 74ක් පූර්ණේ වෙනවා අද. ඒ වෙනුවෙන් අභිමානවත් නිදහස වෙනුවෙන් මේ වෙනකොට සියලු කටයුතු නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ගරු ජනාධිපතිතුමන් ඒ වගේම අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන වෙනකොට සියලු කටයුතු සූදානම් වෙලා තියෙන අපිට වෙනසටහන අතරතුර සම්බන්ධතාවය ලබා දෙන්නත් පුළුවන් වේවි. අපේ හාමුදුරුවනේ අපි අර නිදහස කියන එක මොනෝනොත් අපි අභිමානයෙන් සමරනවා. ජාතික දජය අපි ඔසවන්න කියලා කියනවා. අපි ජාතික දජය වෙනුවෙන් වන ඒ උත්තමාචාරයන් ගරු බුහුමන් සියල්ල සිද්ධ කරනවා. සියලු දෙනා මේ යම් ආකාරයක සීමාවක් පැවතුනා නම් නිදහසේ යම් ආකාරයක අනෙක් රටවල් එක්ක ආර්ථික නිදහස දිනා ගන්න බැරි වුණා නම් අපිට අපි මොනවද කරන්න ඕනේ? කියන්නේ පුරවැසියන් විදිහට අපි මොනවද කරන්න ඕනේ සහ අනෙක් පැත්තෙන් මේ නිදහස ලබා දීම වෙනුවෙන් යම් හෝ කැපකිරීමක් කරපු උද්දවයන් වෙනුවෙන් අපි අද කොහොමද ඒ සමරන්න ඕනේ? පුරවැසියන් හැටියට දසුන් දැන් මමත් පුරවැසියෙක්නේ. දැන් මම දන්නවනේ මට තියෙන ප්‍රශ්නේ. එතකොට
මෙතන ප්‍රධාන වශයෙන්ම පුරවැසියෙක් හැටියට නැගිටලා යමක් කරනකොට තවත් පාරක් ගන්නවා. කවුරු නොගහනවා. නිසා දැවැන්ත ජාතක ව්‍යාපාරයක් හදලා අපි අත්වල බැඳගෙන පිරිසක් හැටියට මේ පක්ෂ දේශපාලනේ පස්සකට දාලා අපි නැගිට්ටොත් අපිට මේක හදාගන්න පුළුවන්. දැනුත් අපි යටත් වැසියු මේ රටේ. අද අපි දන්නවා අපේ රට අද අපි කෙලින්ම කිව්වොත් ඉන්දියාව චීනය ඇමරිකාව ඒ රටවල් වල මැද ඒ මැච් එකේ පන්දුවක් අද අපි. තියා යටත්. දැන් මූලිකම දේ රටේ ජාතික සම්පත් භූමිය. අපි පොඩි කාලේ ඉඳලා හැඳුන්වන්නේ අපි අපේ ගුරුවරු දෙමව්පියෝ වැඩිහිටියෝ කිව්වේ සම්පත් හැටියටනේ. ජල සම්පත කිව්වා, වන සම්පත කිව්වා, භූමි සම්පත කිව්වා, සත්ත්ව සම්පත කිව්වා, මිනිස් සම්පත කිව්වා, දරු සම්පත කිව්වා. දැන් මොකෝ? ඉතින් අපි වුණත් විශාල අසරණභාවයකට එනෝනේ. දැන් අපි මෙහෙම නැගිටලා ඉන්නේ කිසියම් පරමාර්ථයක් ඔළුවේ තියෙන හින්දා. මොකද මම වපරපො ටික අනිත් අය කවදා හරි අස්වැන්නක් හරි කපා ගනී කියලා මම මේ ඉන්නේ කතා කරන්නේ. මම සතුටකින් නෙවෙයි. මම දන්නවා මටත් පුළුවන් මේ උදේ ඉඳලා කියන තැනට ගිහිලා සෙත් පිරිත් දේශනා කරන්න. අද වෙනකොට මේ තවත් පහන් ටිකක් හරි අය වයසක උපාසකම්මල ටිකක් පන්සලට ගෙනලා නිදහස් සමරනවා කියලා පහන් ටිකක් පත්තු කරලා කොඩියකුත් උස්සලා මට ඒ පච වැඩේ කරන්න බෑ. අභිමානවත් කියන වචන කියනකොට මට දුකයි. මේ නිදහසක් දැන් අද අපි බැලුවොත් මම මේ කියන්නේ දැන් මේ අනුන්ගේ වාහන ටිකක් ගෙනල්ලා උඩින් යන ගුවන් යාන ටික. දැන් මගේ පිටිපස්සේ මේ ඔක්කොම තියෙන්නේ. පන්සල පිටිපස්සේ. ඉතින් ওই ටික පෙන්නගෙන යනවා. අභිමානවත් කියනවා. හරි? ඔය අහිංසක කෙල්ලෝ ටිකක් බෑග් ඇති කීපයක් දෙයි අතට. එක ලොරි එක නගගෙන දැක ටික දීලා අහිංසක අපේ කලාකරුවෝ ටිකක් නැට්ටුවෝ ටිකක් සබරගමු නැටුම් උඩරට නැටුම් පාතරට නැටුම් කියලා නටවයි. අපි ඉතින් හැමදේම ඒ පෙරහැරේ නටන මිනිස්සු බවට පත් වෙලා ඉන්නවා. ඒක තමයි මම අහන්නේ. හරි දැන් ඔබ වහන්සේ කරන යෝජනා පරිවර්තනය වෙන්න ඕන කොට. පරිවර්තනය වෙන්න මම කිව්වේ. අපි හිතමුකෝ අපි දැන් ඔබ වහන්සේ කියන විදිහට ජාතික සංවිධානයක් හරි මොකක් හරි එකක් අපි හදලා පෙරමුණක් හරි හදලා අපි නැගිට්ටා කියලා. ඒ නැගිටින්නෙත් මේ චින්තනයෙන්ම නම් ඔබ වහන්සේ ඔය කියන කාරණා සම්බන්ධයෙන් ඒ පෙරමුණත් යම් ආකාරයක තැනක ස්ථාවර වුණත් ඒක දැන් මම කිව්වේ චින්තන විප්ලවයක් ඇති කරන්න ඕන කියලා. දැන් මාව හරවන්න පුළුවන්ද කාටවත්? දැන් කී දෙනෙක් දඟලනවද? මාව හරවන්න බෑ. මාත් එක්ක ඉන්න බහුතරයක් හරවන්නත් බෑ. අපේ පරමාර්ථයක් තියෙනවා. අපේ ඉලක්කයක් තියෙනවා. අපේ වැඩිහිටියෝ අහිංසකයි. පුළුවන් ටිකක් කරා. හරි? දැන් ඉස්සර අපිට ඇත්තම කිව්වොත් ඔය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ගැන මම කිව්වේ ඒ නිසා තමයි ඔබලා වැනි තරුණයින්ට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් අරගෙන ඇවිල්ලා යාන්තම් ගොඩ වෙන්න පාඩියක් හැදුනේ. හරි? නැත්නම් මේකත් මේ එක්තරා පන්තියක් නේ අධ්‍යාපනයේත්. ඒ පන්තිය ඕල් බෝයි ඇසෝසියේෂන් කියලා ඒකේ නම තියෙන ඒටි. යා ඉන්ටර් බෝඩ් එකකට ගියත් ඔය ඒකේ දායත පාස්. මේකත් මෙතන සිද්ධ වුණේ පුටුවට ගියායටත් මතක නෑ පස්සේ පුටුවට අපි හැමදේම අපි 48 ඉඳලා වියන අල්ලපු જાතියක් එක එකාට මුතු කුඩා අල්ලනවා වියන් අල්ලනවා ඒක නවත්ත ගන්න ඕනේ. නවත්තලා අපේ මේ මහ පොළොවට ආදරය කරන මගේ රටේ ජනතාවගේ ඇහැට කඳුලක් දෙන්නේ නැති සුසුමක් දෙන්නේ නැති පිරිසක් මේ රටේ හදා ගන්න ඕන. අද අපි අඬනවානේ මේ හිටියට නිකන් බොරු කතා කරන්න ඕනේ මේ වහන්න ඕනේ නැහැ මේක. හරි? මිනිස්සු එක පැත්තකට අරක නැහැ කියනවා අරක නැහැ කියනවා මේක නැහැ කියලා අඳෝනා තොගයක් මැද ජීවත් වෙන්නේ. ඉතින් ඒක අභිමානයෙන් සතුටු වෙන්න පුළුවන්. අපි හැමදෙරනේ අපි මොනම වුණත් යම් ආකාරයක යම් කැපකිරීමක් කරපු පිරිසක් වෙනුවෙන් අපි උතුංගව සලකන කලගුණ සලකන ජාතියක්නේ. දැන් 78 ජනරාජ්‍ය ව්‍යවස්ථාව ගෙනලා පූර්ණ නිදහසක් දක්වා මේ ගමන ඇවිල්ලා
48 අපිට ලැබුණු නිදහස අර්ථ ගන්නවන තැනකදී එතනින් මෙපිටත් 48 නිදහස දිනා ගැනීම වෙනුත් යම් ආකාරයකින් කැපකරපු පිරිසක් ඉන්නවනේ. ඔව් ඉතින් විශේෂයෙන්ම අපි මේ උත්තරමයන් අද සලකන්න ඕන කොහොමද සමහරවල් දැන් අපි ගන්නවා දැන් නිදහස ලබා ගැනීම සඳහා මුල්ලුණු නායක එෆ්.ආර්. සේනානායක මහත්මයාලා ඒ පදනම දැන් මේ සර් ඩී.බී. ජයතිලකලා මේ විශේෂයෙන්ම අනගාരിക දරුවන්තුමාලා බුදුබාත් වෙන්න ඕන. මේ මිනිස්සයාට ගැහුව මුන් ඔක්කොම එකතු වෙලා යාලා කොහොම හරි මේක පොඩ්ඩක් හදලා දුන්නා. දැන් එෆ්.ආර්. සේනානායක මහත්මයාගේ පුතා ජේෂ්ඨ පුතා එක්ක තමයි මම ආශ්‍රය කළේ මම කුඩා කෙනෙක් හැටියට ආර්.ජී. සේනානායක මහත්තයත් එක්ක. එතුමා තමයි චීන ලංකා රබර් ගිවිසුම ගහලා සමාජවාදී රටක් එක්ක මුල් අඩිතාලම් දාපු පුද්ගලයා. ඔහු හොඳ භාෂා ප්‍රේමී, දේශ ප්‍රේමී ජාතික කෙනෙක්. මගේ සිතුවිල්ල මම ඔහුත් එක්ක තමයි වැඩ කළේ මේ තුනතර. ඔය එෆ්.ආර්. සේනානායක මහත්මයාගේ ගෙදර එෆ්.ආර්. සේනානායක හඳුන්වන්නේ රජවරු හදපු රජෙක් කියලා. ගෙදර මේ උදේට කෑම කාලා ඉවෙලා වාඩි වෙනවා මේ ස්තෝපුවේ ලොකු බූලියක් තියෙනවා පිත්තල. ඒකේ ඔක්කොම තිබිලා තියෙන පොඩි සල්ලි දාලා තියෙනවා. ඉතින් උඟා දුප්පත් මිනිස්සු ආව මේකෙන් අහුරක් දෙනවා. එක දවසක් මේකට අත දාලා තියෙනවා. මං එෆ්.ආර්.ට කැමති ටික. පන්ති ප්‍රශ්නවලට වඩා මනුස්සකම් උඩි. ආයෙම ඒක තිබිලා නෑ මොකද. ඊට පස්සේ නෝනට කතා කරලා ඒත් කවුරුත් ඇවිල්ලා නෑ. ඊට පස්සේ වටපිට බැලුවා ආයි කතා කරන්නේ ගැලෙව මුද්ද දුන්න හිඟන්නට. ඊට පස්සේ නෝන ඇවිල්ලා මොකද කතා කරේ දැන් එක හරි කිව්වා. මොකක්ද උනේ නෑ මෙහෙම වුණා මම මේක දුන්නා. ඊට පස්සේ කෑ ගහලා ගෙදර සේවකයෝ දිව්වා මිනිස්සු හොයන් එන්න කියලා. පර හොයාගෙන ආවා. හොයාගෙන ආවම නෝනට සල්ලි දීලා මුද්ද ගන්න හැදුවා. ඒකට ඉඩ දුන්නේ එෆ්.ආර්. මේක තක්සේරු කළා ඒ මුදල මෙයාට දීලා ඔයාට ඕන මුද්ද ගන්න. එහෙම මිනිස්සුත් හිටියා අපිට. නමුත් එෆ්.ආර්. සේනානායක මහත්මයාගේ පරම්පරාවේ මේ ළඟදී හිටපු ඒ පරම්පරාවේ කියන්නේ රොබර්ට් සේනානායක මහත්මයා බැන්දේ එෆ්.ආර්.ගේ දුවේ. ඉතින් ඒ පවුලේ මාත් එක්ක සමීපව ඇසුර කළා දැන් අවුරුද්දකට කලින් මියදුණා දේවින්ද සේනානායකලා එහෙම. ඒ මිනිස්සු තුලත් මේ පොඩ්ඩක් තිබුණා. මට මේ දැන් බෝතලේ වලව ගත්තොත් දසුන් ඔය සේනානායකලාගේ මම ඔය පොඩි අභ්‍යන්තරික දේවල් කියන්න කැමති නෑ. නමුත් මම මේ දේවින්දට තමයි ඒක අයිතිව තිබුණේ. මම කිව්වා දේවින්ද මේ වලව්ව පිට යන්න දෙන්න එපා. මේක ජාතිය සතු තැනක්. ඒක හින්දා මේකට බාරකාර මණ්ඩලයක් පත් කළා ලියලා තියන්න කියලා ඒක කළා තියෙනවා. නමුත් ඊට පස්සේ මං හොයනකොට ඒ ඉඩම අක්කර 600ක් 700ක ඉඩමක්. ඒකේ ගස් තියෙනවා හරියට. මම ඇහුවේ මොකද ඒ ගස් කියලා සාමාන්‍ය මිනිහෙක්ගේ. ඒ කාලේ මිනිහෙක් මැරුණාම පෙට්ටිය හදලා දීලා තියෙන්නේ ඒ ගස් වලින් කපලා හදලා දීලා. එහෙම මිනිස්සුත් මෙතන හිටියා. ඒ වගේම තමයි අපි හම්තුනේ ජාතික නිදහස දිනා ගැනීම වෙනුවෙන් 48 ඊට පස්සේ 72 ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් මෙපිට ඒ නිදහස සැබෑ නිදහසක් බවට පරිවර්තනය කර ගැනීම උදෙසා වන ක්‍රියාවලිය ඇතුලේ ජාති ආගම් කුල භේදයක් තිබුණේ නැහනේ. සුමංගල හික්කඩුවේ සුමංගල ස්වාමීන් වහන්සේලා උදාර කැපකිරීමක් කළා. එතනින් මෙපිටට එනකොට ජාතික නිදහස වෙනුවෙන් පොන්නම්බලම් රාමනාදන් සිද්ධිලිබ්බි මහත්මලා ඊට පස්සේ මේ පැත්තෙන් ඩී සේනානායක මහත්මලා අපි ගරු කරන චරිත ගණනාවක් ගොඩක් හිටියනේ. රසික් ෆරීඩ් හිටියා, මාකර් හිටියා, එෆ්.ආර්. සේනානායක ඩී.එස්.ලා මේ ඊ.ඩබ්ලිව්. පෙරේරලා මේ ඔක්කොම හිටියා. හැබැයි මම හිතනවා 72 ව්‍යවස්ථාවත් එක්ක මේ රටට මෙහෙවරක් කළා සිරිමාව් බණ්ඩාරනායක මැතිණිය. ඒක අමතක කරන්න බෑ. මට තිබුණ ප්‍රශ්නයක් මම ඔබ වහන්සේට අරගෙන ආව ප්‍රශ්නේ. මේ සියලු දෙනා එකතු වෙලා දිනාගත් නිදහස ජාති ආගම් කුල භේදයක් තිබුණේ නැහනේ. ඒ සියලු දෙනා ජාතික වීරවරයන්. ඒ චින්තනය අපි ළඟ තියෙනවද? ඒ එදා ඒ දිනපු වීරවරයන් වෙනුවෙන් ඒ උතුංග මෙහෙවර කරපු උදවිය වෙනුවෙන් ඒ ගරුණම්බු සැලකිලි සක්වන්. අද 48 නිදහස දිනාගෙන අවුරුදු 74ක් සම්පූර්ණ වෙලා නිදහසේ සැබෑ අර්ථකථනය ජාති ආගම් කුල භේදයකින් ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතිහාසය උගන්වන්නේ නැහනේ රටේ. දැන් මම මේ ඉන්න ඇමතිටත් කිව්වා. ඊට කලින් හිටපු ඇමතිටත් කිව්වා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියද්දිත් මගේ එක ඉල්ලීමක් වුණා. එතුමිය ඊට පස්සේ ඒකට මම එපෙලේ මගේ අතේ ලොකු දේශපාලන බලයක් තිබුණු හින්දා එතුමිය ටිකක් මේ වුණා. එතකොට හිටියෝ තාරාදමල්ද කොහෙද කියලා ලේකම්වරියක් මං කිව්වා පන්සලට ගේනවා ලියුමට මේක ඉතිහාසය ඇතුල් කළ පාසල් විෂයක් කළා. ඒ ඉතිහාසය තුළ ලොකු වටිනාකමක් තියෙනවා නේද අපේ? ඉතිහාසෙදි මිනිස්සු නැගිටින්නේ.
ප්‍රෞඩ ඉතිහාස කියන්නේ ඕකනේ. ඔබ වහන්සේ ඒ ඉතිහාසය දකින්න කොහොමද? එදා මේ සියලු දෙනා එකතු වෙලා එක මේසෙක අපි ඔය කියපු ජාති ආගම් කුල ભેදකින් තොරව සංඝ පීතෘන් වහන්සේලාත් මේ නිදහස වෙනුවෙන් කැපකිරීම කොහොමද දකින්න අපි හම්බුනේ? මං හිතන්නේ සියලු සංඝ පීතෘවෝ මම අගය කරන්නේ නැහැ. මං හිතන්නේ අගය කරන්නේ කුඩාපොළ හාමුදුරුවෝ. කුඩාපොළ හාමුදුරුවෝ තමයි අපේ නියම භික්ෂු වීරයා. වාරිපොළ සුමංගල හාමුදුරුවෝ බොහොම තප්පරෙන් වීරයෙක් වෙච්ච කෙනෙක්. කියන්නේ කතර කොඩි බිමට දැම්ම තික කොඩි ඉස්සුවා එයා එදා ඉඳලා වීරයා. කුඩාපොළ හාමුදුරුවෝ බොහොම දුක් විඳලා ඇනුම් බැනුම් දාගෙන බොහෝ දුක් විඳපු වෙඩි කාලා මියදුණු කෙනෙක්. පුරන් අප්පුල හදලා සටන් කළා හාමුදුරට දාන ටිකක් ගෙන ආවමත් ඌට ගහලා මොකටද ඔය බත් උස්සන් ආවේ මට ඇයිතෝ යුද්ධෙට නොගිය කියපු චරිතය. ඒ වගේම තමයි ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරයට ජාති ආගම් කුල ભેදකින් තොරව සියලු දෙනා මේ රටේ අද අපි 74 වන ජාතික නිදහස සමරන වෙලාවේ ඒ කැපකිරීම කළා. ඒ සියලු දෙනාගේ කැපකිරීම මත විටක දහඩිය තව විටක කඳුළු තව විටක රුධිරයේ මතින් ගොඩනැගුණු මේ නිදහස අද අපි අභිමානයෙන් සමරමු. අර කියපු කාරණාව ඇතුලේ යම් යම් සීමාවන් බන්ධනයෙන් අපි දාගෙන තියෙනවා. යම් ඡේදයන් පරිච්ඡේදයන් තියෙනවා. කොහොම නමුත් අවසානයේ නිදහස කියන අකුරු හතර ඇතුලේ තියෙන අභිමානය අපිට සමරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි පාදාභිවන්දනයේ විස්තුතිවන්ත වෙනවා දේශීය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ ගරු සභාපති තුරන්දර පූජ්‍යල්ලේ ගුණවංශ අපේ හාමුදුරනේ බෝහන්සේට අවසරයන් වැඩම අලුත් රටක් ගොඩනගමු අපි කෙසේ හෝ අනිවාර්යයෙන්ම ඒ පරමාර්ථයත් එක්ක අපි 74 වන අභිමානවත් නිදහස සමරමු. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවේ මිරිකිලා පෑගිලා හිටපු අපිට 48 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබෙනවා. ඒ නිදහස සැබෑ අර්ථවත් නිදහසක් කරගන්න. ඒ නිදහසේ සැබෑ අර්ථය තුලින් ජාතිය යලි නැගිටින තැනකට පරිවර්තනය කරන්න, ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් තැනකට පරිවර්තනය කරගන්න. අලුත් හිතන්න ජාති ආගම් කුල මේ සියල්ල අත්පත් කරගත්ත තැනක නෙවෙයි, අත්හල තැනක ඉඳන් අපි අහසට නැගුණු අභිමානවත් සිංහ දජේ සෙවණේ ඉඳන් අභිමානවත් 74 වන නිදහස් සමරන්න නිදහස් චතුරස්‍ර පරිසරයට යමු.